මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය නිශාන් තුෂාර, ප්‍රකාශය සුධර්මා කුලතුංග. ක්ෂේත්‍ර කිහිපයක ඍජු ආයෝජන සඳහා සෞදි රාජ්‍යයට ජනපතිගෙන් ඇරයුම්. රටට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතු බවට ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගෙන් සහතිකයක්. වයස අවුරුදු 20ට වැඩි ඕනෑම අයෙකුට පළමු සහ දෙවන මාත්‍රා ලෙස ෆයිසර් එන්නත. පාස්කු ඉරිදින ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ආරම්භයි. වසර 9කට පසු ඇඹිලිපිටිය කඩදාසි කම්හල යලි විවෘත වේ. සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සඳහා හදිසි අවස්ථා අරමුදලක්. යුක්‍රේනයේ මෙහෙයුම් සඳහා රුසියාව චීනයෙන් යුද ආධාර ඉල්ලා නොමැති බව අවධාරණය කෙරේ. ඇමරිකාවේ ටෙක්සාස්හි පැවති ජාතික ගෘහස්ත මළල ක්‍රීඩා ශූරතාවලියේදී උෂාන් තිවංකගෙන් උස පැනීමේ නව වාර්තාවක්. ක්ෂේත්‍ර කිහිපයක ඍජු ආයෝජනය සඳහා සෞදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞදි අරාබියානු විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සෞඩ් කුමරුට පවසයි. සෞදි අරාබියානු විදේශ අමාත්‍යවරයා සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. කෘෂිකර්මාන්තය පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය සහ වරාය නගර ආශ්‍රිතව ඇති විදේශ ආයෝජන අවස්ථා මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම සෞදි අරාබියානු විදේශ අමාත්‍යවරයාගේ අවධානයට ලක්විය. තම රාජ්‍යද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවද ඒ සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බවද ඔහු පැවසුවේය. දෙරට අතර අංශ ගණනාවකින් ඇති සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහිද මෙහිදී සාකච්ඡාවට ලක්විය. මේ වන විට රටට අවශ්‍ය තරම් ඩීසල් සහ පෙට්‍රල් තොග ඇතැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. මේ වන විට මෙට්‍රික් ටොන් 34,000ක තෙල් නැවක් පැමිණ ඇත. ඒ අනුව රටට අවශ්‍ය තෙල් බෙදා හැරීම් කටයුතු සිදු කෙරේ. විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධනද ලබා දී ඇත. බස් රථ සහ කන්ටේනර් රථ සඳහා සහන වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ ගාමිණී ලොකුගේ මහතා 2015 ආණ්ඩුව පිහිටවනකොට ආර්ථික අර්බුදයක් මේ රටේ තිබුණේ නැහැ. ණය ගැනීම මේ අපහසුයක් තිබුණේ නැහැ. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම පස්සේ ලොකු අර්බුදයකට පත් වුණා මේ රට. සංචාරක වෙන එක නැවතුණා. විදේශ ආදායම නැති වුණා. තෙල් සංස්ථාව ඍජුව තෙල් ගැනීම පිළිවෙත වෙනස් කරා. තෙල් සංස්ථාව ඛනිජ තෙල් පර්නස් ගත්තේ දීර්ඝකාලීන ණයවලට. අපි ආණ්ඩුව පිහිටවන වෙලාවේ පැවති ආණ්ඩුව ගත්ත තෙල් බිල් විතරක් ගෙවන්න තිබුණාට ඩොලර් මිලියන 3,500කට වැඩි. ඊට පස්සේ අපි අරගෙන ගත්ත 220ක්. දැන් මේ මොහොත වෙනකොට මේ මුදල් සියල්ලම අපිට ගෙන්න සිද්ධ. ඊ වගේම ලෝකයේ ඇති ආර්ථික අර්බුදය නිසා දීර්ඝකාලීන ණයට දෙන තෙල් දීම ඒ පැරණි සප්ලයර්ස්ලා ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. නැව කොළඹට ආවම සල්ලි ගෙවුවාම තමයි නැව බාන්නේ. ඒ හින්දා තමයි තමුන්නාන්සලා දකින්න නැත්තේ පහුගිය දවස්වල නැව් ඇවිල්ලා වරාය තිනවා. අපි ආණ්ඩුවක් හැටියට ඒකට බොහොම අමාරුවෙන් මුහුණ දුන්නා. අද මේ මොහොත වෙනකොට ඛනිජ සංස්ථාවට පෙට්‍රලුත් ඩීසලුත් රටට අවශ්‍ය ප්‍රමාණය අපි ගාව තියෙනවා. එහිදී අදහස් ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා පැවසුවේ වසර 30ක් පැවති යුද්ධය ජයගත් ආකාරයෙන්ම වර්තමානයේ පවතින අර්බුදයෙන්ද ජයගත හැකි බවයි.
ඒ සඳහා මෙරට නිපදිවිය හැකි දේ රට තුළම නිෂ්පාදනය කිරීමට මේ වන විට පියවරගෙන ඇතැයිද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. අපි කරන්න පුළුවන් කැපකිරීම විශාල ප්‍රමාණයක් කරලා ඉන්නේ. අපිට හදන්නේ මේ රට කොහොම හරි ගොඩ ගන්න, අපි ජනතාව කොහොම හරි ගොඩ ගන්න. ඉතින් මේ තියෙන තත්ත්වයෙන් ඉහළට ගන්න තමයි අපි ආත්මක වෙන්නේ. ඒක නිසා අතිගරු ජනාධිපතිතුමා, ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ මේ අපි ඔක්කොම එකතු වෙලා උත්සාහ කරන්නේ විශ්වාසයක් තියාගන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ආයතනාත්මකව ඉල්ලා සිටිනවා අපේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන්. තව කීප දවසක් යනකොට අපිට පුළුවන් මේ රට මේ තියෙන අර්බුද සමතයකට පත් කරගෙන අපේ නිෂ්පාදන වැඩි කරගෙන අපේ ආදායම් වැඩි කරගෙන ඔබට සහන සලසලා ගමන් කරන්න. ඒක තමයි අපේ විශ්වාසය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. මහජන බැංකුවේ පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි එවන්නයි දිනන්නයි. වයස අවුරුදු 20ට වැඩි ඕනෑම අයෙකුට කොරෝනා මර්ධන පළමු සහ දෙවන එන්නත් ලෙස ෆයිසර් එන්නත ලබාගත හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් කාලසටහනකට අනුව එන්නත් ලබා දීම සිදු කරන බව ඔහු සඳහන් කරයි. එමෙන්ම වෙනත් එන්නත් මධ්‍යස්ථාන ප්‍රධාන රෝහල් මෙන්ම යුද හමුදාව මගින් පවත්වාගෙන යන එන්නත් මධ්‍යස්ථාන දැනට ක්‍රියාත්මක බවත් එම ඕනෑම ස්ථානයකින් මෙම එන්නත් ලබාගත හැකි බව හේරත් මහතා කියා සිටී. පාස්කු ඉරිදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බව චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ පෙත්සම් විභාගය සිදු කෙරේ. සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සඳහා හදිසි අවස්ථා අරමුදලක් පිහිටුවීමට සංචාරක සංවර්ධන අධිකාරිය අවධානය යොමු කරයි. හදිසි ආපදා අවස්ථාවකදී සංචාරක ව්‍යාපාරයේ යම් කඩාවැටීමක් සිදු වුවහොත් එහි නියුතු වූවන්ට සහන සැලසීම මෙහි අරමුණයි. එමෙන්ම කොවිඩ් වසංගත කාලයේදී මෙම පිරිස රැකබලා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද රජය ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව රාජක අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් සඳහා රුපියල් 25,000ක්ද, පළාත් සභා මට්ටමින් ලියාපදිංචි මාර්ගෝපදේශකයන් සඳහා රුපියල් 15,000ක් බැගින්ද දීමනා ලබා දීමට පියවරගෙන ඇත. මෙමගින් සෙත සැලසෙන සංචාරක මාර්ගෝපදේශකයන් ගණන 2,575කි. ඔබ එතන සිට එවන මුදල් කොහොම වුවත් එවන්නේ මහජන බැංකුව හරහා නම් රුපියල් කෝටියක් ඇතුළුව තවත් තෑගි කන්දරාවක්. පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි එවන්නයි දිනන්නයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. වසර 9කට පසු වසා දමා තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කර තිබේ. මෙමගින් වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75,000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. දේශීය ආයෝජකයෙකු සමග ගිවිසුම්ගතව මෙම කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට ලැබීම ඉතා වැදගත් බවත් වසා තිබෙන සියලුම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කිරීමට ක්‍රියා කරන බවත් මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය SB දිසානායක මහතා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ විදේශීය ආයෝජකින්ට දේශීය ආයෝජකින් සහ රජයේ මැදිහත්වීම මත සිය ආයෝජන සිදු කරමින් කර්මාන්ත නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලබා දෙන බවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍යයේ හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකට වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටා. අදම CIB එන්න.
විදුලි බල මණ්ඩලයට අයත් විදුලි රැහැන් වලින් නීති විරෝධී ලෙස විදුලිය ලබා ගැනීමට යාමේදී සිදුවන හදිසි අනතුරු වලින් වසරකට පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් මිය යන බව එම මණ්ඩලයේ විමර්ශන අංශයේ කළමනාකාර ඉන්දික ප්‍රනාන්දු මහතා පවසයි. මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා විදුලි බල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශයේ වැටලීම් ඉහළ නංවා තිබේ. තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකට වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටා. අදම CIB එන්න. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය කවුරු කොහොම කිව්වත් ලීසින් එකක් ගන්න ලීසින් මහගෙදරට පිවිසෙන්න. People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. චීනෙන් යුද ආධාර ඉල්ලා නොමැති බව රුසියාව පවසයි. යුක්‍රේනයේ සිය මෙහෙයුම අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා ස්වාධීන හැකියාවක් රුසියාව සතු බව එරට බලධාරීහු පෙන්වා දෙති. යුද උපකරණ ලබා දෙන ලෙස රුසියාව ඉල්ලා සිටින බවට ඇමරිකානු මාධ්‍ය පළ කර ඇති වාර්තා චීනයේද ප්‍රතික්ෂේප කරයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාओ ලිජියන් මහතා පැවසුවේ යුක්‍රේනයේ සම්බන්ධ තත්ත්වය පදනම් කරගෙන ඇතැම් පාර්ශව චීනය පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු කරන බවයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය වීල් එකේ ලීස් එකට ලීසින් මහගෙදරට එන්න. People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔල් පලදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරුකරගෙන ජාතික ආර්ථිකයේ සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පලදාව වැඩිකර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහය සඳහා විමසන්න. 19.28 වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ගම සමග පිළිසඳරක් ව්‍යාපෘති යටතේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 38ක් පළමු කාර්තුව සඳහා ක්‍රියාත්මක කෙරේ. රාජ්‍යය ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 110කි. කොහු ආශ්‍රිත නිෂ්පාදන, ධීවර, ගෙවතු වගා සහ ඉදිකිරීම යන අංශවල ව්‍යාපෘතිවල නිරත පවුල් 274කට මින් සෙත සැලසෙයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔල් පලදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරුකරගෙන ජාතික ආර්ථිකයේ සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පලදාව වැඩිකර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහය සඳහා විමසන්න. 19.28 වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ශ්‍රී ලංකා උසපැනීමේ ශෝර උෂාන් තිවංක ඇමරිකාවේ ටෙක්සාස්හි පැවති ජාතික ගෘහස්ත මළල ක්‍රීඩා ශූරතාවලියේදී උසපැනීමේ ඉසව්වේදී ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. එහිදී ඔහු මීටර් 2.17ක දක්ෂතාවයකට හිමිකම් කීවේය. මෙහිදී ඔහු තමාගේ ගෘහස්ත ජාතික වාර්තාව අලුත් කිරීමටද සමත් විය. ආසියානු බොක්සින් සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ලෙස ඩයන් ගෝමස් මහතා පත් කර තිබේ. ජෝර්දානයේ පැවති එම සම්මේලනයේ කොංග්‍රස් රැස්වීමේදී ඉදිරි වසර 4ක කාලය වෙනුවෙන් ඔහු තෝරාගෙන ඇත. ඒ සඳහා ආසියානු කලාපීය රටවල් 44ක නියෝජිතයෝ සහභාගී වූහ. ශ්‍රී ලංකා බොක්සින් සංගමේ සභාපතිවරයාද වන ඩයන් ගෝමස් මහතා ජාත්‍යන්තර බොක්සින් සංගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙකුද වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සැලසුම් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.
ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනද මේ වසරේ ආරම්භ කෙරේ. ඒ සඳහා මේ වසරේ දෙවන කාර්තුවේදී වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් කෝටි 5600කි. මේ වසරේ මුල් දින 65 තුළ සංචාරකයන් ලක්ෂ 2කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇතැයිද ඇමතිවරයා කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. දකුණු පළාතේ රබර්, තේ, කුරුඳු යන වගා කඩිනමින් සංවර්ධනය කිරීමට රජය ව්‍යාපෘති රැසක් ආරම්භයි. වගා බිම් සංවර්ධනයට රුපියල් ලක්ෂ 70ක් වෙන් කෙරේ. පොහොර සැපීමට මෙන්ම නව තාක්ෂණය සහ උපකරණ ලබා දීමට තවත් රුපියල් ලක්ෂ 120ක් වැය කර ඇතැයි වැවිලි අමාත්‍යාංශය පවසයි. මේට අමතරව නව වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීමටද ක්‍රියා කෙරේ. මේ මගින් ඍජු ප්‍රතිලාභ අත්කරගන්නා පවුල් සංඛ්‍යාව 7000ක් පමණ වෙයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අකුණු සහිත වැසි ඇතිවීමේ අවධානමක් පවතී. තාවකාලික තද සුළං ඇතිවිය හැකිය. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශයත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයත් තරමක් රළු ස්වභාවයක් ගනු ඇත. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලි සිරස්තල. ශේස්ත්‍ර කිහිපයක ඍජු ආයෝජන සඳහා සෞදි අරාබියට ජනපතිගෙන් ඇරයුම්. රටට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතු බවට ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගෙන් සහතිකයක්. වයස අවුරුදු 20ට වැඩි ඕනෑම අයෙකුට පළමු සහ දෙවන මාත්‍රා ලෙස ෆයිසර් එන්නත. පාස්කු ඉරිදින ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ආරම්භයි. වසර 9කට පසු ඇඹිලිපිටිය කඩදාසිකම් මල යලි විවෘත වේ. සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සඳහා හදිසි අවස්ථා ආරමුදලක්. යුක්‍රේනයේ මෙහෙයුම් සඳහා රුසියාව චීනයෙන් යුද ආධාර ඉල්ලා නොමැති බව අවධාරණය කෙරේ. ඇමරිකාවේ ටෙක්සාසී පැවති ජාතික ගෘහස්ත මලල් ක්‍රීඩා ශූරතාවලියේදී උෂාන් තිවන්කගෙන් උසපැනීමේ නව වාර්තාවක්. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමප්තයි.